මතෙව් 26 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය. මේක පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා අකුරු වල අලුත් දිවිසුමේ ආමේන්. මේක බොහෝ දෙනා උදෙසා වකුරු ළඟ අලුත් දිවිසුමේ දෙය. එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේලා මොසස් කලාව දිවිසුම සම්පූර්ණනේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුලයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි අලුත් දිවිසුම පිටකරු ලැබුවේ උන්වහන්සේගේ මේ වකුරුනේ උන්වහන්සේ ජීවිතේ පූජා කරන්නේ. එනම් අලුත් දිවිසුමේ සිටිනා හිතුවන් බණ අප ඇවිල්ලා ජයග්‍රහයක සෙනඟක් උදාපල සන්නාදයක් දෙන්න. අපි ඇවිල්ලා ජයග්‍රහයක සෙනඟක් ළඟින් ඉන්නවා කියලා කියන්නේ මම ඇවිල්ලා ජයග්‍රහයක කෙනෙක්. හalleluya! මම ඇවිල්ලා ජයග්‍රහයක කෙනෙක්. නවදාලා කියලා කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා. ආමෙන්. हेमंत सहोदरा सहोदरिय येसुस क्रिस्තුස් වහන්සේ නිසා මම ඇවිල්ලා ජයග්‍රහයක කෙනෙක්. එනම් මොහොතේ ලේව ගුරුවලා උන්වහන්සේ කුරුස ජීවිතේ පූජා කරලා උන්වහන්සේ පිටේව අලුත් දිවුස්ම ඒ අලුත් දිවුස්ම තුළ තමයි අප සිටින්නේ. එනම් ජේසුස් වහන්සේ කුරුසේදී විලිරුදා වින්දා සබාව නැමැති දරුවව ප්‍රසූත කරන්නේ. येसुस වහන්සේ කුරුසෙදි විලිරුදා වින්දේ. කොහොමද විලිරුදා වින්දේ? සබාව නැමැති දරුවව ප්‍රසූත කරන්න. ඒ සබාව නැමැති දරුවා ප්‍රසූත කළේ කවදද? අද වගේ දවසක පෙන්තකෝස්ත දවසේ. හalleluya. මේ සබාව නැමැති දරුවා ප්‍රසූත කරන්න තමයි येसुस වහන්සේ කුරුසෙදි විලිරුදා වින්දේ. යාර සහෝදරයා සහෝදරිය පෙන්තකෝස්ත දවසේදී ඒ දරුවා මේ ලෝකෙට බිහි කළා. हालेलुया! अगर आप सिद्धिने क्रियापद तुलाई, वो सबावे नाव सबावती ने क्रियापदी, मैं क्रियापदे सबाव दानमा अवसर मिला है। इधर अपोस्तलों अतीम बाव देव सिद्धूना, औंगे जमने लगा तो रोगी सुना, अब वो सबाव में देवा, अबे सबाव में देवा लेते, सबाव में देवा लेते, ये प्रदान करना और एकदम आत्मिक युक्तව और ස්වාමීන් වහන්සේ තුළ දවස් පතා රොටිකලින්ද යාඥාවෙන්ද और නිරුතුණ ප්‍රේතයන්ගේ ඉගෙනීමද අද සමාව තුළ කොහොම මේ එකමුතුකම අද මේ එකමුතුකම නොමැති නිසා තමයි අද මේ ක්‍රියාපතේ තිබුණා වූ සමාවේ තිබුණා බලය අද සමාව තුළ නැත්තේ ඒකයි සුදු මාත්මකේ අපි එකම ආත්මෙක වෙන්න ඕනේ අපි එකම දේ කතා කරන්න නෙයි එකම ස්වාමීන් වහන්සේ එකම බෞද්ධය එකම ආත්මෙන් වහන්සේ දෙකක් නෑ ඒක බෞද්ධ වෙච්චායව ජොර්ඩාන්ගේ කිල්ලලා සමව බෞද්ධලයක වැරදි එක බෞද්ධය එක ස්වාමීන් වහන්සේ එක ආත්මෙන් වහන්සේ අපි එකම ආත්මිකට අපි දැනෙන්න ඕනේ මේ ක්‍රියාපදේ සමහර දේ සිදු වෙන නම් අපි හැම කෙනෙක්ම එක්සිස්ට් වෙන්න ඕනේ අපි එකම ආත්මිකයෙන් යුක්තව අපි එකම දෙයක් කතා කර යුතුයි ඒක සුදු පාස්මන කියන්නේ නොබලව සෑම මොහොතකම අසර්වාදී සම්බ සැරයව කතා කරන්න මොනවාද සැරයව දැන් මොඩේ ඉංග්‍රීසි කවුරුද කතා කරනවා නම් නැත්නම් අපි ඉන්නේ කියලා කතා කරන්නේ මොනවද කතා කරන්නේ මේ මොකක්ද වචනේ අර ඒක නෙමෙයි අර වෙච්චදේ මෙයාට වෙච්චදේ නෙමෙයි අර කරපු දේ මෙයා කරපු දේ නෙමෙයි අපි සැබෑව කතා කරන්න ඕනේ සැබෑව තමයි දෙවියන් වහන්සේගේ වචනය යේසුස් වහන්සේ කිව්වා නුඹලා සැබෑව දැනගන්නේ සැබෑවද නුඹලා නිදහස් කරන්නේ හොඳ අපල සම්මානයක් දෙන්න සැබෑව දැනගත්තා සැබෑව අපි ඔබේ නිදහස් කළා යේසුස් වහන්සේ කියුවේ නුඹලා සැබෑව දැනගන්නේ සැබෑවද නුඹලාව නිදහස් කරන්නේ එනම් අපි හැම මොහොතකම අසල්වාසය සමග කතා කරන්න ඕනේ සැබෑවයි කවුද අසල්වාසය කවුද අසල්වාසය යේසුස් වහන්සේ වෙතට ආවා එක මිනිසෙක් ඔව් ස්වාමීනි මගේ අසල්වාසය කවුද ඒ යේසුස් වහන්සේ දස්පමත පනත්තකට ගෙනාවා පළවෙනි පනත ඇවිල්ලා ලොකුගේ මුළු හෘදයෙන්ද ලොකුගේ මුළු බුද්ධියෙන්ද ලොකුගේ මුළු ශක්තියෙන්ද ලොකුගේ
ස්වාමීන් වහන්සේ නමස්කාර කරන්න. දෙවනි පනත කටමෙන් නාගේ අසල් වාසියට ප්‍රේම කරන්න. අවවානවා මගේ අසල් වාසිය කවුද? යේසුස් වහන්සේට තමයි නම් කිව්වේ යහපත් සමාරේක උපමා කතාවක. මාර්ක්ස් සුභාරංචි 10 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදේ සිටේ. එක්තරා මිනිසෙක් යෙරුසලමේ සිට ජෙරිකෝවට යද්දී සමුද්‍රාස වුණා. සමුද්‍රයේ වස්ත්‍ර පැහැරගෙන අතපර කරලා මාර්ගේ දාලා ගියා. ටික වෙලාවක් යද්දී මේ මාර්ගෙන් ආවා ලෙවිවරේ. ඔව් මේ මිනිස්සුන්ට උදව් කරන්න වෙයි කියලා අහක බලාගෙන ගියා. පූජකෙක් ආවා. පූජකයා ඒ දේමයි කලේ උපකාර කරන්න වෙයි කියලා අහක බලාගෙන ගියා. නමුත් ආව සමහරේ මිනිස්සෙකෝ සමහරේ මිනිස්සෙක් කියලා කියන්නේ මේ ඊශ්‍රායල් බොරු මේ සමහරේ මිනිස්සු සමග කිසිම ගනුදෙනුවක් නැහැ. සමහර බොරු කියන්නේ කවුද කියලා ඔබ දැනගන්න අවශ්‍යද? සමහර බොරු කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 931 දී සලමෝන් රජතුමාගෙන් පස්සේ මේ ඊශ්‍රායල් රාජ්‍ය දෙකට කැඩුනා. උතුරු සහ නැගෙනහිර දකුණ කියලා. දකුණු රාජ්‍යයේ ගෝත්‍ර දෙකකුත් උතුරු රාජ්‍යයේ ගෝත්‍ර 10කුත් ගියා. මේ උතුරු රාජ්‍ය ක්‍රිස්තු පූර්ව 722 දී අසිරියානු මිනිස්සු ඇවිල්ලා මේකට මොහොන්කමට අරගෙන මේ ගෝත්‍ර 10 ශක්තිමත් පායව. අරගෙන ගිහලා කුමද්ද කරන්නේ? බබිලෝනියාවෙන් මිනිස්සු ගෙනල්ලා මේ උතුරු රාජ්‍ය තුල පදිංචි කෙරෙව්වා. ඒ මිනිස්යන්ගෙන් ඒ අය සමග විවාහ වෙලා ඒ අයගෙන් ඇති වුණා දරුවෝ තමයි සමහරවරු. දකුණු රාජ්‍යයේ සිටපු අය මේ අයව ගණන් ගත්තේ ඔයගොල්ලෝ මේක මික්ස් වෙලා. මික්ස් වෙලා ඒගොල්ලෝ ගණන් ගත්තේ නෑ. ඒගොල්ලෝ හැම මොහොතකම අන්‍ය ජාතියෙක්ව සැලකුවේ බල්ලෝ වශයෙන්. දෙවෙනි සදාන් බඳුන පවත්වන කියලා බල්ලන්ගේ පෙරසන් වෙන්නේ. පිළිපි පොතේ තුන්වෙනි පරිච්ඡේදය. යාදර සමුද්‍රය. ඉතින් මේ සමාධි මනුෂ්‍යයා තමයි මේ වැටලා හිටව යුදව මනුෂ්‍යයාට උදව් කළේ. යේසුස් වහන්සේ දිනා සමාධි මනුෂ්‍යෙක් ආවා. ඒ මනුෂ්‍යයා කොහොමද කරන්නේ? මේ මනුෂ්‍යයා වැටලා ඉන්නවා දැකලා මොකද කිත්තවලා මොකද තුවාලෙට තෙල් දෙමුතුක බාල්දිය බැලලා මොකද වස්ත්‍රය ඉරාගෙන තුවාල බැලලා මූර්තියදි පිටිනවාගෙන තානයමට අරගියා. තානයමට අරගිහිල්ලා තානයම කාරෙන් දැන් කියනවා මොව්ව මොදින් බලාගන්න නුඹ වියදම් කරන යම් දෙයක් තියනවා නම් මම නැවත ආකල නුඹට ගෙවන්නම්. යේසුස් වහන්සේ ආමෙන් තුන් දෙනාගෙන් අසල් වාසිය කවුද? අසල් වාසිය තමයි වැටලා හිටු මිනිසෙට උපකාර කරන්නේ. මේ කතාව තුළ යේසුස් වහන්සේ ආත්මික තේරුමක් දුන්නා. මේ යෙරුසලම සිට යෙරිකෝට ගමන් කරමින් සිටින ඔයතරා මිනිස්සු තමයි නොබත් අද මනුෂ්‍ය දන්නේ නැහැ. මනුෂ්‍යව යක්ෂය අඩබල කරලා යේසුස් වහන්සේ මෙලෙන්දව ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය ගලවලා නිර්වත් කරලා තිබෙනවා. නමුත් ඒක ලෙවිවරුන්ට වැඩකුත් නැහැ, පූජකයන්ට වැඩකුත් නැහැ, කාටවත් වැඩක් නැහැ. සමහර මනුෂ්‍ය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැවිදි උන්වහන්සේගේ ජීවිතය කුරුසමත පූජා කරලා අපිව නිර්වාණ මාර්ගය නිදවලා අපිව ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය දෙවුවා. මුර්ගියා පිටින් ඉඳලා තානාවට ගිහිල්ලා තානාවේ අයිතිකාරයට කියලා දවසක් යා බලාගෙන තානාවේ අයිතිකාරයට කියලා මෙයාව මුදින් බලාගන්න මෙන්න මොකද කියලා මම නැවත ආකරණකට ගෙවන්නම්. මොකක්ද තානාව තමයි සභාව. තානාවේ අයිතිකාරය තමයි සභා පාලකවරයා. දුන්නම මොකද තමයි දීමනාවල්. ආමේන්. සභාවට දෙන්නව හැම ආත්මයක් ගැන සභා පාලකවරයා ගණන් දෙන්නේ. යාදර සමුදය ඒක තානාවයි. තානාවට අනගොඩ හයිකුණ්ඩ කියනවා. හයිකුණ්ඩ කාර්යය. ඒවද සමුදය සමුදය ඒ තානාව තුල අපි ගොඩ නැගිට ඕනේ. ඒ තානාව තුල තමයි මසු තියෙන්නේ. ඒ තානාව අයිතිකාරක මසු දුන්නේ. ඒ තානාව අයිතිකාරක තමයි මසු තියෙන්නේ. යේසුස් වහන්සේ අහනවා මේ තුන් දෙනාගෙන් කවුද අසල්වාසිය? අර මනුෂ්‍යයන් ප්‍රකාර කරනවා. ඒ වගේ සමුදය. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සිටින්නේ. අපි උන්වහන්සේ උතුම්මහත් ප්‍රමාණයට අපි වර්ධනය වෙන්න ඕනේ. අපි සැදැහැව කතා කරන්න ඕනේ.
සැබෑම කතා කරන්නේ කාසමද අසල්වාසිය සමග. කවුද අසල්වාසියා? අසල්වාසියා ඇවිල්ලා අල්ලපු ගෙදරේ කියලා නෙවෙයි අසල්වාසියා. බස් එකේ අපසඟ ගමන් කරන ළඟිල්ලේ කියන අසල්වාසියා. ඒ වගේම අපිට වෛර කරලා අපේ ජීවිතය නැති කරන්න කුමන්ත්‍රණය කරලා අපිට නිඳා කරලා අපහාස කරලා කැලෑපතර ගහපු කෙනා අපලඟට ඇවිල්ලා යම් කිසි උපකාරයක් ඉල්ලනවා නම් එයා තමයි අපේ අසල්වාසියා. පුදා පොසල්වාදය දෙමු. එයායි අපේ අසල්වාසියා. එයාට අපි උපකාර කරන්නේ. පතෙන් තාගේ අසල්වාසිය ප්‍රේම කරන්නේ. අද අපි කුමක්ද කරන්නේ? අපි එවැනි අයට අපි ප්‍රේම කරනවද? ඇත්ත අපේ ජීවිතේ විනාශ කරලා තියෙන කැලෑපතර ගාලා අපිව නැති කරලා තියෙන්නේ. අපිට කරන්න පුළුවන් නිඳා පාස ඔක්කොම කරලා තියෙන්නේ. නමුත් එයා ඇවිල්ලා අපෙන් උපකාරයක් ඉල්ලද්දී එයාට අපි උපකාරයක් කළ යුතුයි. එයා තමයි අපේ අසල්වාසියා. ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය, ඒ දේ කරන්න අපි චිත්තාන්තයෙන් අපි අලුත් වෙන්න ඕනේ. අපි එකම ආත්මයක වෙන්න ඕනේ. සැබෑම කතා කරන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ විනෝදා විදමින් සබාව නෙවෙදරුව ප්‍රසූත කළා. ඒ මුල් සබාව තුළ මේ ගති ලක්ෂණ තිබුණා. එන අපේ ජීවිත තුළ මේ දේවල් අපි ගොඩනගා ගන්න යුතුයි. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ ඉතාමත් ඉක්මනින් පැමිණෙනවා. උන්වහන්සේව තෝරාගනු ලැබුවා. උන්වහන්සේගේ වනවාදී ගෙන යන පිණිස මම යෙරුසලමේ දේශනා කළා. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනීම ගැන. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී අපි මධ්‍ය භවනේදී වලාකුළු වෙදී අපි ස්වාමීන් වහන්සේව සම්මුඛ වෙන්න ඕනේ. උන්වහන්සේව සම්මුඛ වෙන්න නැති වුණොත් අපට ඇති වෙන්නේ හැදීමක් දක්විලිකාවක් පමණයි. තමාගේ මට්ටම් සම්මත. අපිට කිසි දෙයක් නැති වෙනවා. ඒ නිසා ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය අපි යේසුස් වහන්සේ ගහන දෙරපාරේ නගන්න ඕනේ. එකින් එක ගහන දෙරපාරේ නගන්න බෑ. යේසුස් වහන්සේ ගහන දෙරපාරේ නගන්න පුළුවන් කෙනාට පමණයි උන්වහන්සේගේ දෙවිනි ඊවිලි රාශියකට බැඳීමේ උන්වහන්සේව සම්මුඛ වෙන්න පුළුවන්. අපි මුක්‍රියාපත දෙවෙනි පරිච්ඡේදයේ හාලෙලුයා. අද ඉස්ලාම සමරානාව ඔවුන්ගේ අන්තිමස්ක සිදුවීම ඒක තෝරා ගන්නා විතරක් නෙමෙයි අපි ඉස්සරේ මොලේවි කතාවට අපි නෙවි කතාවේ විස්තර වෙන පරිච්ඡේදයේ අපි මාස්ටරේ ආදේශිත අපි අවධානය යොමු කරමු. මොකද මේ දේශනාව තුළ ඔබට යම් කිසි පසුබිමක් පහදලා දෙමින් සුදාස්කාස් තුළ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලෙවි කතාවේ විස්තර වෙන පරිච්ඡේදයේ පාස්තරේ පදේ සමතර පසුවදා වන ලබලාගේ තේව විදිය ගෙනන දවස් පණන් ගැලලා සබත් දවස් සතක්ම පසුවෙන් හැර සත්වේ සබත් දවසට පසුවදා දක්වා 50 දවසක් ගණන් කරගෙන අලුත් ආහාර පූජාවක් ස්වාමීන් වහන්සේට ඔප්පු කරපල්ලා. මේක තමයි පරම ජුස්නේ ඉස්රායල් ජනතාව තුළ පෙන්තකොස්ත දවස. පෙන්තකොස්ත කියන වචනේ ඇවිල්ලා අලුතෙන් අලුත් ස්වභාවයක් වෙන්න දෙයක් නෙමෙයි. ඒක ඉස්රායල් ජනතාවට පුරාණයේ තිබිච්ච නමක්. මේක කියන්නේ 50. උනස් කියන සබත් දවස් 7ක් ගණන් කරලා ඊළඟට එන දවස තමයි 50. ඒ දවසේදී නුඹලා ප්‍රථම ඵල පූජාවල් උන්වහන්සේට කරන්න ඔප්පු කරන්න. ඉස්රායල් ජනතාව කුෂිකර්මය කරලා ඔවුන් පළවෙනි දෙවියන් වහන්සේට පූජාවල් ඔප්පු කරපු දවස තමයි පෙන්තකොස්ත දවස. එනම් දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ විරුද්ධව සමග සභාවට සෙනඟ එකතු කළා ප්‍රථම ඵල දවස තමයි පෙන්තකොස්ත දවස. හාලෙලූයා! ඉස්රායල් ජනතාව ප්‍රථම ඵල ඔප්පු කළා දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවේ තිබෙන ජයග්‍රහණය ගන්න කරගෙන සුදාතන් වහන්සේ සභාවට ප්‍රථම ඵල එකතු කළා පෙන්තකොස්ත දවස. එනම් මේ මුලින් ක්‍රියාපොත. හාලෙලූයා! අපි ක්‍රියාපොතේ අපි පළවෙනි පරිච්ඡේදයේ අපි ඉස්සර බලමු 12 වෙනි පදේ. එකල ඔවුන් යෙරුසලම සමීප වූ සබත් දවස ගමන් දුණු ඔලිවල කන්දේ සිට යෙරුසලමට හැරී ගියෝය. ඔවුන් ඇවිත් සමුත් නැවතී සිටි උඩුමහල් වැකුණෝය. ඔවුන් පේත්‍රස්ත, යොහන්ත, යාකෝබ්ත, අන්ද්‍රේද, පිලිප්සා, තෝමස්ත, බර්තලෝස්සා, මතෙව් අල්ෆෝන්ස්ගේ පුත්‍ර යාකෝබ්ත, ජොබලිතයාව සිමියෝන්ත, යාකෝබ්ගේ පුත්‍ර යුදස්ත යනුව මේ සියල්ලෝම ඉස්ත්‍රීන්ද යේසුස් වහන්සේගේ මව මරියාද උන්වහන්සේගේ සහෝදරයන් සමග එක්
expensive ලෝකදවා යාඥා කරමින් සිටියෝය. මේකයි දේවමාලිගාවේ තිබුණා උඩ කොටස. ඔය දේවමාලිගාවේ ඉස්පිරිත ඇතුළු වෙන්න බෑ. නමුත් මේ ස්ථානයේ ඉස්පිරිත ඇතුළු වෙන්න පුළුවන්. මොකද සදාන් කරනවා මෙතන ඉස්පිරිත සිටියා. යේසුස් වහන්සේගේ මෑණියෝ සිටියා. උන්වහන්සේගේ සහෝදරයෝ සිටියා. 120 දෙනෙක් සිටියා. යේසුස් වහන්සේගේ සහෝදරයෝ ජොසෙෆ් ඔවුන් සිටියා. එතකොට තමයි මෙතන බයිබලයේ සඳහන් කරන දෙවෙනි පරිච්ඡේදයේ තවද පෙන්තකෝස්ත දවසේ පැමිණි කල ඔවුන් සියල්ලෝම එක තැනක රැස්ව සිටියෝය. තද සුළඟක් හමන්නක් මේ ශබ්දයක් ආසේ හදිස්සියෙන් පැමිණ ඒ ඔවුන් ඉඳගෙන උන්නා ඔගුරුගේ පිරුණේය. ගිනිවැඩියෝ දිරුදෙවි යනවා ඔවුන් පෙරුණේය. ඒ ඔවුන් එක්තෙක් වෙනා කෙරේ පිහිටුනේය. ඔවුන් සියල්ලෝ සුද්ධාත්මෙන් පූර්ණව ආත්මෙන් වහන්සේ ඔවුන් කතා කරන තුරුවන් දුන් ප්‍රකාරයට අනුභාෂාවෙන් හල්ලුයා මේ තමයි ප්‍රථම ඵල දෙවියන් වහන්සේ සුද්ධාත්මෙන් වහන්සේ දෙවියන් වහන්සේගේ සභාවට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට ප්‍රථම ඵල එකතු කරපු දවස එදා ඊශ්‍රායල් ජනතාව පෙන්තකොස්ත දවසේදී ඔවුන් ප්‍රථම ඵල ස්වාමීන් වහන්සේ පූජා කළා. ස්වාමීන්ගේ පූජාවේ මෙන්න ප්‍රථම ඵල දෙවියන් වහන්සේ යාමේ මෙන්න ප්‍රථම ඵල සුද්ධාත්මෙන් වහන්සේ කම්ම කරගෙන උන්වහන්සේ සභාවට එකතු කරනු ලැබුවා. අද මේ සමහර අය ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ සෙනග වැටෙන්නේ ඇයි සෙනග hina වෙන්නේ ඇයි සෙනග හු කියන්නේ සමහර මේ දේවල් විචලනය කරනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා මනුෂ්‍ය පුත්‍රයාට කරන අපහාසය කමා කරනවා. දෙවියන් වහන්සේට කරන අපහාසය කමා කරනවා. යමෙක් සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව කරන අපහාසය මේ ලෝකෙදිම මතු පැමිණ ලෝකෙදිම ඔවුන්ට කමා නොකරනසේක. එයි අද මේ පොළවේ ලෝකයේ අන්තිම දක්වා අපසම සිටින සුද්ධාත්මයන් වහන්සේ. අනාගතයේ දෙවියන් වහන්සේ ක්‍රියා කළා. උන්වහන්සේට වෙව්වා. ඊට පස්සේ පුත්‍රෝ දෙවියන් වහන්සේ මේ පොළවට ආවා. මේ වචනේ මාංශවත් වෙලා. ඒ පුත්‍රෝ යේසුස් වහන්සේ ගියා. ඊළඟට මලාකී නුනෝස්තු මම ඒකෝ සංසිකාරය. දැන් සුද්ධාත්ම දෙවියන් වහන්සේ තමයි ලෝකයේ අන්තිම දක්වා අපසම සිටින්නේ. අද හැම මිනිස්සුම කෝපලන්නේ සුද්ධාත්ම දෙවියන් වහන්සේ විරුද්ධවයි. ඒ පාපේ මේ ලෝකෙදවත් මතු පැමිණ ලෝකෙදවත් ඔවුන්ට කමා නොකරනසේක. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය. එනම් මේ ක්‍රියාවල් මොනවද? මේ ක්‍රියාවල් වැරදිද? මේ ක්‍රියාවල් අපි විවේචනය කළ යුතුද? මේ ක්‍රියාවල් ඇවිල්ලා ක්‍රිස්තියානි සභාවට අලුතෙන් ආවා වූ දේවල්ද? අපි වන්මුච්ච දුනිය විලතුද? මොකද අපි හැම කාරණාවකටම උත්තර හොයන්න ඕනේ සුද්ධ ලියවිල්ල තුලයි. මොකද අපි ලෝකාකාරයෙන් අපිට ප්‍රශ්න විසඳන්න බෑ. අපි ලෝකෙ තිබෙන දේවල් ආදේශ කොට අරගෙන අපිට දෙවියන් වහන්සේගේ කාරණා විසඳන්න බෑ. හැම දෙයකටම අපි පැමිණෙන්න ඕනේ ලියවිල්ලට. මොනවාද ලියවිල්ල කියන්නේ? පස්සේ පදේ එකල ආසින් යට තිබෙන සියලු දේශවලින් ආවා වූ භක්තිවන්ත යුදෙවරු යෙරුසලමේ වාසය කරමින් සිටියෝ. ඇයි වෙන කොහෙවත් දේවස්ථානයක් තිබුණේ නැහැ. මේ උතුරු රාජ්‍යයේ තිබුණ ගෝත්‍ර 10 යෙරුසලමට ආවේ. එබලම් හයිපා කියන්නේ දැන් කාර්මෙල් කන්දරේනේ. එතකොට කාර්මෙල් කන්ද තමයි දෙවියන් වහන්සේ නමස්කාර කරන්නේ. ඒගොල්ලන්ට එන්න තහනම් යෙරුසලම දේවමාල. වෙලා ආන්නේ යෙරුසලම දේවමාලිගාවට. යෙරුසලම දේවමාලිගාවේ සිටි ගෝත්‍ර දෙක විතරයි. දකුණු රාජ්‍යය. එතකොට මෙතන සදාන් කරනවා භක්තිවන්ත යුදෙවරු ඇවිල්ලා යෙරුසලමේ සිටියා. ඒ විතරක් නෙමෙයි මෙතන යටින් සදාන් කරනවා. මොනවද සදාන් කරන්නේ? යෙරුසලමේ වාසය කරමින් සිටියෝ මේ ශබ්දයේ ඇසුරු කර සමුවා එකතුව ඇවිත් විවුර්ව මක්නිසාද එකිනෙකා තම තමාගේ භාෂාවෙන් කතා කරන ඇසුරේ ඔවුන් සියල්ලෝ විස්මිතව පුදුමවි බඩව මේ කතා කරන සියල්ල ගවිරෝය නොවෙත අප උපන් දේශවල අපි එකිනෙකාගේ භාෂාවෙන් කතා කරන්නේ කෙසේද? අසුව පාර්තිවරුද වේදවරුද ඒලාමිවරුද මෙසොපොතේමියේ ජුදේසා කපඩෝනියේ පොන්තසිය සහ ආසියාවේ පිරිනිය සහ පම්පිලිය මිසරේ සහ ඉරිනේරිය වටකර ලිබිය ප්‍රදේශවල යන නිකි දේශවාසීන් රෝමෙන්නා විදේශවල
යුදන් මනුස්සා ඔවුන්ගේ ආගමට හැරුණා වූ අයද ග්‍රීක මනුස්සා අරාබි වරුද යන අපි අපගේ භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියාවන් ගැන ඔවුන් කතා කරන්නේ අසුමුව. එදා පෙන්තකෝස්ත දවසේදී ජෙරුසලම දේවාලයාවට ආවා මේ මුළු ආසියා කරේම සිටිනවා. ඒ වගේම මැද පෙරදිග නොයෙකුත් රටවල් සිටිනවා අය. ඒ හේතුව යෙරුසලමේ තමයි දේවාලයාව තිබෙන වෙන කොහොමද දේවාලයාවක් නැහැ. සමාජවල විතරයි කාර්යය කන්නේ දෙවියන් වහන්සේ නමස්කාර කරන්නේ. එතකොට යෙරුසලම විතරයි දේවාලයාව තිබෙන හැම කෙනෙක්ම යෙරුසලමට එන්න ඕනේ දෙවියන් වහන්සේ නමස්කාර කරන්න. ඒතර මේ පෙන්තකෝස්ත දවසේදී ප්‍රථම බල ඔප්පු කරන දවසේදී ඔවුන් හැම කෙනෙක්ම යෙරුසලමට ආවා. යෙරුසලම ආපුවම සිදුවුනේ ඔවුන්ට ඇසුණා මේ ගලීලේ මිනිස්සු ඔවුන්ගේ භාෂාවලින් දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. මම මේ සති දෙකක් දැන් යෙරුසලම දේශනා කළා. ඒ දේශනා කරලා ඉන්න කෙනා අනාගත වක්තුවේ හරි ප්‍රේමවන්ත මිනිස්සෙක්. මම ගොඩක් ආදරේ මිනිස්සෙක්. මම දේශනා කරන හැම දෙයක්ම මිනිස්සුන්ට තේරෙනවා. මිනිස්සු ආමෙන් කියනොත් ආමෙන් කියනවා. ඔළුවල්ලනොත් ඔළුව හොල්ලනවා. හැම දෙයක්ම මිනිස්සුන්ට තේරෙනවා. වස්තුවෙන් දේශනා කරන්නේ දෙවියන් වහන්සේට පරිවර්තනය කරනවා. දෙවියන් වහන්සේගේ භාෂාවෙන් ඇසෙන්න සලස්වනවා ඇති. ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය මේ මිනිස්සු එකිනෙකාගේ භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා. නමුත් මොනවද උනේ? මෙතන සමාන කරනවා. ඔවුන් කතා කරනවා මොකද ඔවුන් සියල්ලම විශ්මිතව විවෘත මේ කිව්දයි ඔවුන් කතා කරගත්තොය. නමුත් සමහරෙක් සරදම් කරමින් ඕ අලුත් මුත්‍රකාරයේ මුත්‍රකපාණයෙන් පිළිලා යයි කියෝය. සමහරු සරදම් කළා සමහරු කියලා ඔවුන් අලුත් මුත්‍රකපාණයෙන් කියනවා. දැන් මම හේබ්‍රු භාෂාව ඉගෙන ගත්තොත් ඔබට මට කියන්නේ මම දීලා කියලා. කියනවා. එතකොට වෙන භාෂාවක් කියලා තියලා පාස් දීලා කියලා. නමුත් මේ එකිනෙකා එක එක භාෂාවකින් කතා කළා. නමුත් සමහර දිනා මොන අලුත් මුද්‍රික මාර්ගයක් දීලා. එහෙනම් ඒ දේ කියන්නේ නම් ඔවුන් විතර වැටෙන්නේ නැති, පෙරලෙන්නේ නැති, hina වෙන්නේ නැති, විසිරෙන්නේ නැති, උඩපදින්නේ නැති. එහෙනම් ඒ සුද්ධාත්ම වහන්සේගේ ක්‍රියාවයි. අද මේ දේ hina වෙනවනම් ආත්ම වහන්සේ දුක් විඳිනවා. ඒ බඳරොකට ආත්මෙන් මානසික දුක් විඳිනවා. මොකද ආත්මෙන් මානසික විශ්ින් කරන්නව ක්‍රියාවක්. අපි ඒක ආත්මෙන් මානසික තුල අපි විඳ ගන්න ඕනේ. අපි කිසි දවසක අපේ ආලේපේ ආවම අපි මානසික එක දෙන්න ගන්නයි. අද බොහෝ කිතුමන් කරන්නේ කොහොමද? එම්නෝස්ගේ ස්පර්ශ දැනෙද්දී සමහර වෙලාවට ආත්මෙන් මානසික විවල මානසික තමුණු ඊට වඩා ඉස්මතු වෙනවා. නෑ ආත්මෙන් මානසික දෙන්න ක්‍රියා කරන්න ඔබේ ජීවිතේ ඒක නුඹට ඇවිල්ලා ලැජ්ජාවක් නෙමෙයි වැටෙන්න ආත්මෙන් මානසික වත්නවා. ඒක මම හිතන්නේ මනාප සබාව කියන්නේ දාවිත් නඩු නිසා අපි නටන්න ඕනේ. දාවිත් නඩු නිසා නටන්න ඕනේද? නෑ. දාවිත් නඩු නිසා නටන්න ඕනේ. දෙවියන් වහන්සේ අපව නටනවා මම නටනවා. ආමේන්. හරිද? දාවිත් නඩුයි කියලා අපි නටන්න ඕනේ නේද? දෙවියන් වහන්සේ අපව ආත්මෙන් වහන්සේ කර්ම කරගෙන නටනවා. දාවිත් නඩු ආත්මෙන් පිළිලා දාවිත් මාංශෙන් නැතිනේ ආත්මෙන් පිළිලා ඇතුවා යුසුෆ් පිටේ ගෙන යද්දී බයිබලයේ සඳහන් කරනවා දාවිත්ගේ භාර්යාවන නිසර සතුටෙන් බාලා දාවිත් වෙලා දැක්කා. දෙවියන් මාංශ නමස්කාර කරනවා සරලා දැක්කා. ලබඩාවගේ ප්‍රතිඵලය කොහොමද කියලා බයිබලයේ සඳහන් කරනවා දාවිත්ගේ භාර්යාවන නිසර ජීවත් සිටින තෙක් ඇය ඇවිල්ලා වදයිසියා පළදෙන්නේ. අපි පළ දරන්න ඕනේ. අපි පළ දරන්න ඕනේ. අපි පළ දරන්න නම් ආත්මෙන් වහන්සේ කර්ම කොටගෙන අපි ගමන් කරන්න ඕනේ. ලා දෙන්න පොස් දවස් සිදුනේ යයි. ඒක ඇවිල්ලා බයිබලයේ සඳහන් කරනවා යෝවෙල් පොතේ දෙවෙනි පරිච්ඡේදය තුල දෙවියන් වහන්සේ අවසාන කාලයේ මාංශු සියල්ලන් පිට උන්වහන්සේගේ ආත්මය වපුරන බව. ඉතිරිලා ඉතිරිල්ල දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පිරෙන්න. උන්වහන්සේ මාංශු සියල්ලන් කෙරේ උන්වහන්සේගේ ආත්මය වපුරන්න යනවා. දැන් මොනවද පේතෘ කියන්නේ? දෙවියන් පරිච්ඡේදය 14 පදේ. නමුත් පේත්‍රස් 11 දෙනා සමග නැගිට සප්තලගා ඔවුන්ට කියුවේ යන්න ඒ බයිබල් පදේ වෙන ඉලක්ක අහගන්න. 11 දෙනා සමග නැගිට
මේක තමයි එක්සිට්කම. 11 දෙනාත් එක්ක නැගිට්ටා. 11 දෙනාම 12 දෙනාම එක්සිට් වුණා. පේත්‍රස් තනියම නෙවෙයි පේත්‍රස් 11 දෙනා සමග නැගිට අපි යම් කාරණාවකට අපි ඔක්කොම නැගිටින්න ඕනේ. එවිටයි ආත්මයන් වහන්සේට පුළුවන්කම තියෙන අපතුල වැදෙන්න. එවිටයි යේසුස් වහන්සේට පුළුවන්කම තියෙන්නේ අප මැදියේ සිටින්න. ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය ඒකට සමාන වෙලා රැස් වෙනවා මුකුත් සිදුවන්නේ නැහැ. ඇයි අපි එකම ආත්මයකට අපි ඇවිල්ලා නැහැ. මෙතන සඳහන් කරනවා නමුත් පේත්‍රස් 11 දෙනා සමග නැගිට ශබ්ද නගා ඔවුන්ට කියවේ යුදේ මිනිස්සෙනි ජෙරුසලමේ වසන සියල්ලෙනි මේක දැනගනිලා මාගේ වචනයට හවුකම් කියලා මක්නිසාද දැනට දවස් 3 වෙනි තය පමණවන දෙවින් ඔබලා සිතන්නාසේ මූන් මත් වෙලා නුවේය උදේ 9 විතර පෙළංගාන පහද හතරපත් වුණා පේත්‍රස්ගේ ඔබලා හිතන ආකාරයේ උදේ 9 තාම වෙලා ඔබලා හිතන ආකාරයේ මත් වෙලාද වඩ මෙවන් සිද්ධ වෙලා කොන්නේ නැද්ද ඒ කාලේ නොබලා සිතන ආකාරයට මූන් මත් වෙලා නොවේ මොනවද කියන්නේ නම් නමුත් මේ වනාරේ අනාගත වස්තු යෝවෙල් කර්ම කරගෙන කියලාද කාරණාව ඉවරපත් දෙන යෝවෙල් දෙවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ තමයි අනාගත වාක්‍ය සඳහන් කරලා තියෙන්නේ. නමුත් මේ වනාරේ අනාගත වස්තු යෝවෙල් කර්ම කරගෙන කියලාද කාරණය කෙසේද අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරන්නේ නොබලාගේ පුත්‍රද දුවරුද අනාගත වාක්‍ය කියනෝය නොබලාගේ පරදද දර්ශන දකින්නෝය නොබලාගේ මහලන්ද ස්වප්න දකින්න ඇත එසේ ඒ දවස්වලදී මාගේ දාස දාසින් කෙරේ මාගේ ආත්මය වගුරන්නෝය ඔව් අනාගත වාක්‍ය කියනෝය අද මේ දේවල් සිදු වෙන්නේ ප්‍රියාදර දෙවියන් වහන්සේගේ දරුවනි මේ දේවල් සිදු වෙන්නේ මේ දේවල් සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ වරදක් නිසා නොවේ කාගේද වරද අපේ නෙමෙයි කාගේද මගේ වරද නිසායි සබාවේ මේ දේවල් සිදු වෙන්නේ අපි එකම ආත්මයකට අපි දෙමින් ඕනේ මොකද දෙවියන් වහන්සේ ඊයේ අද සදා කාලෙම එකම සමානයි වෙනස් වීමක් නැහැ වෙනස් වීමේ ඡායාවක් නැහැ ඊයේ අද සදා කාලෙම උන්වහන්සේ කා සමානයි වෙනස් වෙන්නේ නැහැ මනුෂ්‍ය වෙනස් වෙන්නේ අපි වෙනස්ම විසිතිය යුතුයි එනම් කියනවා අන්තිම කාලෙදී උන්වහන්සේගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරන්නේ ඒ විතරක් නෙමෙයි ධර්මමින් කියනවා තවද උඩ ආසේ පුදුමද පාද කොනේ ලකුණුද වද ලේසා දී තුන්වරා පටල දකින්නේ ස්වාමීන් වහන්සේගේ මහත්තු තේජවන්තු ඒ දවස එන්න බලමින් ඉර අඳුරවන්නේය හඳලේවන්නේය ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යාඥා කරන කවරකුණුන් ගලවනු ලබන්නේයයි දෙවියන් වහන්සේ කියලාසේ ආමේන් ආමේන් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යාඥා කරන කවරකුණුන් ගලවනු ලබන්නේයයි දෙවියන් වහන්සේ කියලාසේ ආමේන් අපේ පල්ලියේ තරුණ තරුණියන් ඔවුන් බයිබල් තැපැල් මාර්ගයේ බයිබල් පාඩම් හොයන් කියනවා ඉතින් ඒක ප්‍රශ්නයක් අහලා තිබුණා ජේසුස් වහන්සේ මගේ ස්වාමියා වෙන එක හොඳද ජේසුස් වහන්සේ මගේ ඉන්දියාව වෙන එක හොඳද ජේසුස් වහන්සේ මගේ ගැටලුකාරය වෙන එක හොඳද මගේ කියලා පාස්ටර් මොකක්ද මේකට දෙන උත්තරේ ජේසුස් වහන්සේ මගේ ස්වාමියා ජේසුස් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ ඉන්දියාව කියලා කිව්වොත් සැපයි ගැලවීම කියලා කිව්වොත් ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ සියල්ලයි ස්වාමියා උන්වහන්සේ සියල්ලයි එනම් ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ මාගේ ස්වාමීන් වහන්සේ වෙනෝනේ ලියවිල කියනවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යාඥා කරන කවරකුණම ගලවනු ලබන්නේය ආමේන් එනම් ඔබගේ ජීවිතේ යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ විය යුතුයි ඔබගේ ජීවිතේ යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ වෙන්න නම් ඔබගේ ජීවිතේ ස්වාමියාත්මය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට බාර දිය යුතුයි එකක් දීලා නෑ ස්වාමීන් මේක මම තියාගන්නවා කියලා නෙමෙයි. සුදු පාදුන් කියනවා මුහුන් ටිකකින් මුළු පිටිපිට
පිපෙනවා. ඒ නිසා ඔබලගේ ජීවිතෙන් පරණ මුහුණු පහ කරන්න. අද කිතුනාගේ ජීවිතය තුළ පරණ මුහුණු තිබෙනවා. ඒකයි අද පහ කරන්න බැරි වෙලා තිබෙන්නේ. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී මුහුණු පහ කරන්න. ස්වාමීන් වහන්සේ නමගේ ජීවිතයේ ස්වාමිත්වයේ බාර දෙන්න. උන්වහන්සේ ස්වාමීන් වහන්සේ ස්වාමිත්වයේ බාර දෙනවා කියලා කියන්නේ මම හිස් වෙනවා. සම්පූර්ණ ස්වාමීන් වහන්සේ මගේ ජීවිත තුළ ක්‍රියා කරන්නේ. එලිෂා අනාගතවක්තගේ කාලෙදී එලිෂා අර වැන්දපු ඉස්මේල් කිව්වේ වැන්දපු ඉස්මේල් කියනවා මගේ ස්වාමියා ණය වෙලා මැරුණා. නමුත් දැන් ණයකාරයෝ මගේ පුතාව වහල්කමට ගෙනියන්න යනවා. ණය ගෙවන්න විදියක් නැහැ. නමුත් එලිෂා නමලගේ මොනවද තියෙන්නේ? බෝතලයක තෙල් ටිකක් තියෙනවා. එච්චරයි. ප්‍රේමවත් සහෝදරිය අපි බොහෝ විට අපි කියලා අපිට මොකුත් නැහැ කියලා. දැන් ස්වාමීන් වහන්සේට ගොඩක් දීලා තියෙනවා. උන්වහන්සේ තියෙන දේ අපිට ආශිර්වාද කරන්නේ. අපි නැහැ කිව්වොත් නැහැමයි. අපිට තියෙන්නේ මොනවද? ඒ තියෙන දේ නේද ආශිර්වාද කරන්නේ. එලිෂා නමකට මොනවද තියෙන්නේ? බෝතලයක තෙල් ටිකක් තියෙනවා. ඒක ගෙන්න. හලෙලූයා. ජාත්‍යකල කියන ඉස්පාජල ගෙන්න. අසරවාසී විරුද්ධ ඉල්ල ගන්න. තෙල් පුරවන්න. වාදිනේ වුණාට පස්සේ තෙල් නතර වුණා. දැන් මේ තෙල් විකුණලා ණය ගෙවලා නොබත්තුමගේ පුතා ජීවත් වෙන්න. තෙල් පිරෙන්නේ හිස් වාදන වලටයි, පිරිච්ච වාදන වලට නෙමෙයි. උන්වහන්සේ තුළ අපි හිස් වාදන වෙන්න ඕනේ. අපි ස්වාමීන් වහන්සේලා අපේ ජීවිතයේ ස්වාමියාගේ මාර්ගවල අපි හිස් වාදන වෙන්න ඕනේ. ප්‍රේමයෙන් සමගිය හිස් වාදන වෙන්න. අපි ඉස්පාදන බවටපත් වෙන්න ඕනේ. ඉස්පාදනයක් වෙන්න ඕනේ. ඉස්පාදන තමයි උන්වහන්සේ පුරවන්නේ. එදා මේ ඉස්පාදන තමයි සුද්ධාත්ම මානසිකෙන් පිරෙන්නේ. මෙතන සිටියේ 120යි. බයිබලයේ සඳහන් කරනවා ගැලවෙන සෙනඟ 3000ක් එකතු කළා. සභාව 3000කින් වර්ධනය වුණා. 120ක් හිටියේ, පහේ හිටියේ. ඒ හේතුව ඔවුන්ගේ සිටියව වීර්යව කුරුසයන ගාලා වැළුවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට. නමුත් යේසුස් වහන්සේට පොරොන්දුවක් දීලා තියා. දවස් 40ක් යේසුස් වහන්සේ මරුණින් උත්ථාන වෙලා ඔවුන් සමග සිටියා. උන්වහන්සේ 40 වෙනි දවසේදී උන්වහන්සේව ස්වර්ගයට ඔසවන්න ලැබුවා. උන්වහන්සේ පොරොන්දුවක් දීලා ගියා. මම නුඹලා සමග සිටින්න සැනසීමකාරී වෙනවා. හලෙලූයා! ප්‍රේමවත් සහෝදරයා මම සමග සිටින්න සැනසීමකාරී වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ වලින් උත්ථාන වෙලා දින 40ක් ගියා. අනිත් උත්ථාන වෙලා 50 වෙනි දවසේදී ස්වර්ගයට ගිහිලා දවස් 10යි. පුරුදුවේ ආත්මයන් වහන්සේ වුණා. ඊශ්වර ජනතාව දින 15දී තමයි ප්‍රථම බලගෙන ආවේ. දෙවියන් වහන්සේට පූජා කරන්න. යේසුස් වහන්සේ උන්වහන්සේගේ විනිවිදතාවේ පූජාව පෙන්තකෝස් දවසේදී මෙන්න පියාණනි කියලා සභාවට කළා. හලෙලූයා! ප්‍රේමවත් සහෝදරයා ඒ උන්වහන්සේලා විනිවිදතා විදිහින් ස්ථාපිත කරපු සභාව තුල තමයි නොබත් භාගයේ වාඩි වෙලා ඉන්නේ. ඒ සභාවෙලා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ක්‍රිස්තුස් වහන්සේලා සභාවේශයි. අපේ ජීවිතේ ස්වාමියාට උන්වහන්සේ බාර දෙන්න ඕනේ. අපි ඉස්පාදල වෙන්න ඕනේ. ස්වාමී මට මුකුත් කරන්න බෑ. සියල්ල ඔබ පමණයි. සියල්ල උන්වහන්සේ විතරයි කරන්න පුළුවන්. උන්වහන්සේ අනුලකලාවක් ඉස්පාත් කරන්න බෑ කියලා ජෙරමියාගේ විලාප ගී පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ ලියා තිබෙනවා. ස්වාමීන් වහන්සේ අනුලකලසෙක් නම් කිසිවක් සිදුවන්නේ නැහැ. අද උදෑසන උන්වහන්සේ අනකලා දෙකදීගෙන හිර නගින්න. අද සමස්ත උන්වහන්සේ අනදෙනවා වස්නාවෙන් හිර බහින්න. ස්වාමීන් වහන්සේ අනුලකලාවක් කිසි දෙයක් සිදුවන්නේ නැහැ. නමුත් සෝබාදාද වෙනස් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ විතරයි. බයිබලයේ සඳහන් කරනවා අද විද්‍යාඥයෝ සාධන තිබෙනවා මේ ලෝකයේ එක දවසකින් නතර වෙලා තියෙනවා. මේ පෘථිවිය මේ අංශක විශ්වවල ඇලව තියෙන්නේ පැයට 60ක්ම දහකින් භ්‍රමණය වෙනවා. පැයට 60ක්ම 67කින් පරිභ්‍රමණය වෙනවා. මෙතන ස්පීඩෙන් ගලගෙන පෘථිවිය තමයි මේ ලෝකෙ සිටින්නේ. ඒක තමයි දෙවියන් වහන්සේ සාගර ජලය වමලා තියෙන්නේ. ඒකේ තියෙන දෙතිරිම තමයි ඇල වශයෙන් ගහන්නේ. දවසකදී මේ පෘථිවිය නතර වුණා. ආමේන්. කවද නතර වුණේ? යොෂුවගේ දවසට. යුද්ධදී
සතුරාව පරාජය කරන්න ප්‍රමාදයි. යොෂුවා දෙවියන් වහන්සේ යාඥා කළා මතක. බද්දේ සදාන් කළා එවැනි හඬ දෙවියන් වහන්සේකින් පස්සේ ඇසුවේ කියලා. දෙවියන් වහන්සේ ඊශ්වර ජනතාව ජාතන් දුරු අකුල වැඩේ නැති වෙන්න හිරම අපල කරලා දින්නා. ප්‍රාදේ සමෝදය ඒ හිරම අපල කරලා දෙවියන් වහන්සේ සමග තමයි අද පරිගණු කරන්නේ. උදාහරණයක් සදා කාලේ කා සමානයි වෙනස් වෙන්නේ නැහැ. කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. අපි හොඳට මතක තියාගන්න ඕනේ දෙවියන් වහන්සේ ප්‍රේමවන්තයි. ඒ වගේම දෙවියන් වහන්සේ උදාහරණ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේගේ මවවන මරියතුමගේ නාති සහෝදරයෙක් සිටියා. ඇගේ නම එලිසබෙත්. මම දැන් හිතනවා කියලා ඇගේ මොනාර සීවක මොනාර එලිසබෙත්. නෑ සෙකරියස් ළඟ සෙකරියස් තමයි ඒ කාලේ සිටිය උත්තම පූජකයා. දැන් අතිසුද්ධ ස්ථානයේ පූජාවල ඔක්කොම කරන සිටි සෙකරියස් මොකද දේවාලයක තිබුණා සුද්ධ ස්ථානයේ සහ අතිසුද්ධ ස්ථානයේ කියලා කොටස් දෙකක්. සුද්ධ ස්ථානයේ ඕන වෙලාවක පූජකයෝ ගිහිල්ලා සෙනගේ පාපුදේසා පාප පූජාවල් කරනවා. අතිසුද්ධ ස්ථානට ඇතුල් වෙන්නේ අවුරුද්දක එකපාරයි. ඒ ඇතුල් වෙන උත්තම පූජකයා විතරයි. වෙන පූජකවරුන්ට ඇතුල් වෙන්න බෑ. පූජකයා ඇතුල් වෙන්නේ ඔවුන්ගේ වෙනම පාප පූජාවක් කරනවා. කකුලේ දිග චේන් එකක් ගෙද ගන්නවා. කකුලේ කිම්චි තියනවා. ඔව් අතිසුද්ධ ස්ථානට යනවා. ඔවුන් පොඩි පාපයක් කර දිනවා. අතිසුද්ධ ස්ථානේ ඔවුන් මැදලා වැටෙනවා. ඔව් ඉන්නවා කියලා දැනගන්න තමයි කිම්චි තියෙන කකුලේ. ඔව් මැරුණොත් එමෙන්න ඇදලා ගන්න තමයි චේන් එක තියෙන්නේ. එතකොට සෙකරියස් කාලේදී සෙකරියස් පූජා උපකරණ සිටිදී ස්වාමීන් වහන්සේගේ දූතයා මේ පාරලක යුස්මේ ස්වාමීන් වහන්සේගේ දූතයා කියලා සඳහන් කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේයි. පාරලක යුස්මේ ස්වාමීන් වහන්සේගේ දූතයා වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒතකොට ස්වාමීන් වහන්සේගේ දූතයා අතිශුද්ධ ස්ථානෙ සිටියා. සෙකරියස් කල්පනා කරනවා මේ අතිශුද්ධ ස්ථානෙ කිසි කෙනෙක් දෙන්නේ නැහැ. කවුද මේ? එතකොට දැන් මම දෙවියන් වහන්සේගේ පණිවිඩය අරගෙන සෙකරියස් ලෝකේ පහළියාව දරුවෙකු මේ ලෝකෙට පින් කරන්න යනවා. ඔවුන්ට යොහන් යන නම තබන්න. සෙකරියස් කියනවා මගේ පහළියාව වයසයි. මම පහළුයි. මට කොහොමද දරුවෙක් ලැබෙන්නේ? නැගිනවා මම සේනාවල ස්වාමීන් වහන්සේගේ පණිවිඩය අරගෙන ආවේ. නුඹ මේක විශ්වාස නොකර නිසා දරුවා බිහිවෙතුරු නුඹ ගොළු. සෙකරියස්ගේ කට ගොළු කළා. ඒ සෙකරියස්ගේ කට ගොළු කලාව දෙවියන් වහන්සේ එක්ක තමයි අද අත්කරන්නේ කරන්නේ. නමුත් අද දෙවියන් වහන්සේ කටවල් ගොළු කරන්නේ නැහැ. ඒ හේතුව අද අපි දින නීතිඥ. උසාවිය අපි ගන්න පුළුවන්ද නඩුකාරයවද? නීතිඥයෙක් අපි දින නීතිඥයෙක්. මැදිහත්කාරයෙක් ඉන්නවා. දෙවියන් වහන්සේගේ උදාහරණයේදී මේ පුත්‍රෝ යේසුස් වහන්සේ අත්දැක දික් කරලා කියනවා පියාණෙනි මම ඕවෙන්නේ මගේ ජීවිතේ පූජා කළා. පියාණන් වහන්සේ උදාහරණ උන්වහන්සේ වත් කරනවා. අපට සිටින ප්‍රේමවන්ත මෙත්කාරී උන්වහන්සේට ඔබගේ ජීවිතේ සාම්‍යත්ව බාර දෙන්න ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. එදා උන්වහන්සේ පිළිතුරා දෙමින් උන්වහන්සේ දීකලාව ඒ සමාව තුළ තමයි අද අප සිටින්නේ. ඔබ එකම ආත්මික සිටින්නේ. සුදුපාල් දුවලා කියනවා ඔබ චිත්තාන්තයෙන් අලුත් වෙලා දෙවියන් වහන්සේගේ ස්වරූපෙට දෙවියන් වහන්සේ සමානත්වයට ලැබුවා අලුත් මනුෂ්‍යව තැන්පත් කරගන්න. අපි සිටියේ කොහෙද? අද අපි සිටින්නේ කොහෙද? ඔබ දන්නවද අපි සිටින්නේ කොහෙද? දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවලා දෙවියන් වහන්සේ තමයි මනුෂ්‍යව බලන්නේ රැකියාව දුන්නේ. මොකද රැකියාව? දෙවියන් වහන්සේ වෙන වවන්න දෙවියන් වහන්සේ වෙන බලා ගන්න. අද මේ ලෝකෙ මුරකාරයලා අපි प्यारे सहोदर सहोदरी में लोग की मुरादार अपनी में लोग ने समाधान देने को कारण है खाना समाधान देने को खाना देने को नपट नपट सर्व बंधुओं में देवमार जाव छपदादी नंदीनो मागे नामे दर्द मागे सिद्ध यथार्थी ओंगे भाव पिलियार गने स्वर्ग देशहरी मर्यादा कर लखाली मम स्वर्ग सिदासा ओंगे देशीय स्वर्गरांगली अपे राटे समाधान देने को जनाधिपति देने अपे राटे समाधान
වගේ ලෝක හැම දේශයක් මේ වගේ. දෙවියන් වහන්සේ මුළු මනුෂ්‍යව පදිංචි කරලා ඒ දරුවෙන වවන්න බලාගෙන උන්වහන්සේ දුන්නා. ඊට උන්වහන්සේ කල්පනා කළා මේ මනුෂ්‍යයා තනියම ඉන්නේ හොඳ නැහැ. ඒ නිසා මොකද දෙන්න ඕනේ සාකාරයක්. සාකාරයක් දෙන්න ඕනේ. දෙවියන් වහන්සේ ආදාම බල විදිහටපත් කරලා ඉලෙහිදී අරගෙන උන්වහන්සේ ස්පීවරි මානි කළා. උන්වහන්සේ තමයි පළවෙනි ආශිර්වාද කාල බන්ධනයේ මනුෂ්‍ය වැටෙන්න කලේ. නමුත් දෙවියන් වහන්සේ උන්ට නියෝගයක් දුන්නා. නුඹලාට උයන දින ඕනම ගහකින් ගෙඩි කන්න පුළුවන්. නමුත් නුඹලා උයන වැඩ තිබෙන ඒ යහපත ලකුණු දැනගන්නේ උගයි ගෙඩි කන්න එපා. ඒ ගෙඩි කවුදාට නුඹලා සැඟවීම නැතිනවා. අද වෛද්‍යවරුන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ශරීරය මැරෙන්නේ කොහොමද? මේ ශරීරය හැදෙන්නේ කොහොමද? දෙවියන් වහන්සේ මේ ශරීරය මවලා තියන්නේ මැරෙන්න නෙමෙයි. දෙවියන් වහන්සේ මේ ශරීරය මවලා තියන්නේ නෙමෙයි හැදෙන්න නෙමෙයි. දෙවියන් වහන්සේ මේ ශරීරය මවලා තියන්නේ සදා කාලයයි. අද වෛද්‍යවරුන්ට ලොකු ප්‍රශ්නයක්. අපේ ශරීරය දිලා මොකද සෙටක් මේ මොකද සෙටේ තමයි ඔක්කොම ශරීරික වැඩ කරන්නේ. ඕම් පරීක්ෂණ කරන්නේ ශරීරය මැරෙන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ ආදම් දේවට කියනවා නුඹලාට උයන දෙන ඕනම ගහකින් ගෙඩි කන්න පුළුවන්. නමුත් උයන වැඩ තිබෙන ගහෙන් ගෙඩි කන්න එපා. ඒ ගහෙන් ගෙඩි කාපුදාට නුඹලා සැපින් වාසිනවා. අද වෛද්‍යවරු දන්නේ දෙවියන් වහන්සේගේ වචනේ බව තියලා කියලා. එදා මනුෂ්‍යයා ශාරීරික මානසික ආත්මික මානසිකපත් වුණා. දෙවියන් වහන්සේ මත කරලා ඔව්ව ඒ දන්නේ පිටපත් කළා. ඒ දන්නේ තිබුණේ ප්‍රීතිය සතුට සමාදානය දෙවියන් වහන්සේ සමග සාභාවිකව. මොකද මේ දෙවියන් වහන්සේ ඇවිල්ලා හරි කැමති මනුෂ්‍යකම්ද සාභාවිකව පවත්වන්න. එදා උන්වහන්සේ ඒ දන්නේදී උන්වහන්සේ දිවා රාජගේ ආදම්ද ඒවට කතා කළා. උයනේ උන්වහන්සේ යන්නා හද ශබ්දේ වුණට හෙවුණා. අද දෙවියන් වහන්සේ ආසයි මනුෂ්‍යත් එක්ක සම්බන්ධක පවත්වන්න. නමුත් අද වෙලා තියෙන්නේ කොහොමද? අද කිසිම දන්නේ නැහැ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය පවත්වන්න. දෙවියන් වහන්සේ කැමති අපිට කතා කරන්න. අද කිසිම කොහොමද කරන්නේ? යෝග්‍ය කරනවා. ඔවුන් කියන්නේ ඔක්කොම දෙවියන් වහන්සේ කියනවා නැගිටලා යනවා. දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා මනුෂ්‍යයන් කතා කරන්න. එදා ආදම්ට කතා කළා, ඒවට කතා කළා. දෙවියන් වහන්සේ කැමති මනුෂ්‍යයන් කතා කරන්න. නමුත් මනුෂ්‍යයන් කොහොමද කරන්නේ? සමාජ තිබෙන ඔක්කොම දේවල් දෙවියන් වහන්සේ කියලා අපි දුකේ නැගිටලා යනවා. දෙවියන් වහන්සේ කතා කරන්න විදියක් නැහැ. අපි යාඥා කරලා නිහඬ කාලයක් අපි උන්වහන්සේගේ අභිමුඛයේ ගත කරන්න ඕනේ. ස්වාමී දැන් වහන්සේ කතා කරන්න. දෙවියන් වහන්සේට කතා කරනවා. බහලා තියෙනවද වෙනස් නේද? හා දේවද? නිහඬ කාලයක් ගත කරන්න යාඥා ලොකු ඔක්කොම දේවල් දෙවියන් වහන්සේ කියන්නේ යන්න. දෙවියන් වහන්සේට කතා කරන්න ඉඩ දෙන්න. දෙවියන් වහන්සේ කතා කරන තුරු දෙවියන් වහන්සේ අභිමුඛයේ නිහඬව රැඳී සිටින්න. ඒක තමයි සුද්ධාත්මයන් වහන්සේගේ ඵලයක් තියෙන්නේ ඉවසීම. ඉවසීම තියෙන්නේ කේන්තියන් නිසා අපිට ඉවසන්න නෙමෙයි. ඒක තියෙන්නේ සමන දෙන ක්‍රියාවලිය. ඉවසීම තියෙන්නේ යාඥා කරලා උත්තර ප්‍රමාද වෙද්දී බාහිර නිසා උන්වහන්සේගේ අභිමුඛයේ කාලය ගත කරලා දෙවියන් වහන්සේ කතා කරන තුරු ඉවසීමෙන් උන්වහන්සේගේ අභිමුඛයේ රැඳී සිටින්නයි. දෙවියන් වහන්සේ කැමති කතා කරන්න. දෙවියන් වහන්සේ ආදම්ව ඒ දනුවලින් එළෙව්වා. නමුත් උන්වහන්සේ දාතනවන්ට පොරොත්තු දුන්නේ ජනුකාරය වෙන ක්‍රිස්තුස් වහන්සේ වරයි කියලා. එහෙනම් අද ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තා වූ අපි හැම කෙනෙක්ම අද ඉන්නේ කොහෙද? ඒ දනුවලේ. දාතන සම්මාදයට දෙමු. ලබාපන්නේ දනුවලේ. ඒ දනුවලේ කොහොමද තිබුණේ? ප්‍රීතිය, සතුට, සමාදානය, දෙවියන් වහන්සේ සමග සහභාගීකම දෙවියන් වහන්සේ විතරම කතා කළා. එදා අද අප සිටින්නේ ඒ දනුවලේ. මොකද ඒ දනුවලට ආදම් සායව එළවලා ගිනිමේ කඩුවක් කැඩගෙන පටන් ගත්තා. නැවත ඇතුල් නොවන පිණිස. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව සමගම කොහොමද සිදුුනේ? ඒ ගිනිමේ කඩුව පිටුරුවන්ගේ ඉවත් වෙලා නැවත ඒ දනුවල ඇතුළට එනවා. අද අපි හැම කෙනෙක්ම ඉන්නේ ඒ දනුවලේ. ඒ නිසා ප්‍රේමවත් සහෝදර සහෝදරී ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ සාන්‍යත්‍ය බාර දෙන්න. එදා ක්‍රිස්තුස් වහන්සේ පිළිරුදා විදිහේ උන්වහන්සේ ප්‍රසූත කරපු සභාව තමයි අද මේ ඉන්නව සභාව. තාම අපි ඉන්නේ ක්‍රියාපොතේ.
මේ ක්‍රියාපොතේ ස්වභාවය අවසාන වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ රහසිගත ගැනීම සමගම සභා යුගය අවසానයි. ඊට පස්සේ නැවත මේ පොළොවට එනවා ඊශ්‍රායල් ජනතාවගේ විරෝධතාව දතකට දතක් ඇසකට ඇස ජීවිතේ ජීවිතය අනුග්‍රහය කාලී ඉවරයි. අද මේගොල්ලෝ අනුග්‍රහය නැති නිසා තමයි ගැහුවොත් ගහනවා මැරුවොත් මරනවා අනුග්‍රහය නැහැ. නමුත් අද අපිට අනුග්‍රහය. එනම් උන්වහන්සේගේ රහසිගත දැනීමේදී උන්වහන්සේ සභාව උසව ගැනීම සමගම සභා යුගයේ ඉවර වෙලා නැවත එනවා විවස්ථාවේ යුගය. එනම් අපි සිටින්නේ අද ක්‍රියාපොතේ සභාවයි. මේ සභාව තුළ සුද්ධාත්ම වහන්සේ අපිට මුලසුඳගෙන උන්වහන්සේ ක්‍රියා කරනවා. නොබ හිස් වාජනයක්ද ඔබ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේට ස්වාමියාට බාර දීලා තියනවාද? ඔබ නැගිටින්න, ඔබගේ ස්වසා ගන්න, සපහත් කරගන්න. හාලෙලූයා. නොබ හිස් වාජනයක්ද එදා ඉරිසා ඒ වැන්ද වෙස්කර කිව්වේ හිස් වාජනය. හිස් වාදන තමයි පිරෙන්නේ. ඒ වාදන සුදුද, නිල්ද, රතුද, මොනවද කියලා ඇලුමිනියම්ද, යකඩද, වීදුරුද, පිත්තලද කියලා නෑ. හිස් වාදන. දෙවියන් මාංශයේ තරාද ගන්න බලන්නේ නෑ. නොබ උසද, නොබ කැතද, නොබ ලක්ෂණද, නොබ සුදුද, නොබ පාටද, නොබ උගත්ද, පොසත්ද, දුප්පත් උන්වහන්සේ බලන්නේ නෑ. නොබ හිස් වාදනයක්ද? ඒ හිස් වාදනේ පුරවන්න උන්වහන්සේ ලෑස්ති. එදා ඉරිසාගේ වාචන කියන්නේ හිස් වාචන. ඒ වාචන තමයි පිළිවෙන්නේ. එදා මේ පෙන්තකෝස්ත දවසේ ඒ 120 දෙනා හිස් වාචන. ඒ වාචන තමයි සුද්ධාත්මයන් වහන්සේගෙන් පිළිවෙන්නේ. එනං ඒ වාචන දෙන්න නම් අපේ ජීවිතේ ස්වාමිත්වය අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේට බාර දී ඉන්නවා. අපි විශ්වයේ යුතුව තිබෙනවා. නොබ හිස් වාජනයක්ද නොබ සූදානම්ද පිරෙන්න. නොබ සූදානම්ද පිරෙන්න. ක්‍රිස්තුස් වහන්සේ කුරුසි දිවිලිරුදාවින්දා සභාව නැමැති දරුවව ප්‍රසූත කරන්න. නොබ ඒ සභාව තුළ සිටින්නේ. නොබ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ කන වෙන්න පුළුවන්. නොබ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ දකුණු අතේ ඇඟිල්ලක් වෙන්න පුළුවන්. නොබ ඇස් වෙන්න පුළුවන්. මේ ඔක්කොම එකතු වෙලා තමයි ශරීරයක් වෙලා තිබෙන්නේ. එහෙනම් අප සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළයි. ශරීරය තුළ තිබෙන ඔබ හිස් වාචනයක්ද? ඔබ අද කියනවා නම් ස්වාමීනි මේ තාක්කල් මගේ ජීවිතය මම අවංකවම ස්වාමියාගේ වහන්සේට බාර දීලා තිබුණේ නැහැ. ස්වාමීනි මම වහන්සේට වඩා බොහෝ දේවල්ට ප්‍රේම කළා. මගේ රැකියාවද, මගේ බාහිරයවද, මගේ ස්වාමිපුරුෂයන්ට, මගේ දරුවන්ට, ස්වාමීනි මගේ නොයෙකුත් දේවල්ට, වස්තුවලට මම ප්‍රේම කළා. මම සම්පූර්ණ වහන්සේට මගේ ජීවිතේ ස්වාමියාට දීලා තිබුණේ නැහැ. ස්වාමීනි මම හිස් වෙනවා. මගේ ජීවිතයේ සියලු ස්වාමියාට වහන්සේට බාර වෙනවා. ඊශ්‍රායල් ජනතාව තිබුණා නොයෙකුත් පූජාවල්. एक पूजाවක් තිබුණා. ඒක पूजाව කියන තවර पूजाව. ඒක දින්නෙන් කරන पूजाවක් නිසා අවුන්ට කිසිවක් හම් වෙන්නේ නැහැ පූජකයාට. ඒක දින්නෙන් කරන पूजाවක්. ඒක සම්පූර්ණ දෙවියන් වහන්සේ මිනිස්සුන්ට තිබ පිළිගන්නා पूजाවක්. එනවාද ඔබ කියනවාද ස්වාමීනි ඔබගෙන් නොවන හැම දෙයක්ම මම ආදරය කරන හැම දෙයක්ම මම තවන पूजाවක් කරන අවසර ඔප්පු කරන්න මම पूजाස්ත්‍රේ මත තබනවා මම හිස් වෙනවා මගේ ජීවිතේ ස්වාමියාට වහන්සේට බාර දෙනවා කියලා ඔබ කියනවාද? ඔබ ලෑස්තිද? දෙවියන් ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන සියල්ල දැන් මේ දවල් කාලේ උන්වහන්සේගේ पूजाස්ත්‍රේ මත තියලා කියන්න ස්වාමීනි මම දවන पूजाවක් කොට ඔප්පු කරනවා. මගේ සාපුරුෂයා, මගේ භාර්යාව, මගේ දරුවන්, මගේ වස්තුව, ස්වාමීනි මගේ උගත්කම, මම අල්ලගෙන තිබුණ හැම දෙයක්ම पूजाස්ත්‍රේ මත තබනවා. දවන पूजाවකට ඔප්පු කරන්න ස්වාමීනි ඉන්දරවලා ඉස්සුද තිබ බාර ගන්න මගේ ජීවිතේ ස්වාමියාට බාර දෙනවා. ස්වාමීනි මම බාර ගන්න කියලා ඔබ කියනවාද? නොබේම කියනවා නම් ජීවිතේ සම්පූර්ණ ස්වාමියාට උන්වහන්සේට බාර දෙන්න ඔබ සූදානම් නම්
දෙවියන් වහන්සේට වඩා ප්‍රිය කරන දේවල් දමන පූජාවක් කොට පූජාශ්‍රේ මත දමලා ඒවත් දමලා දමන්න කැමති නම් නොබ එන්නේ ඉදිරියට. නොබ එන්නේ ඉදිරියට. නොබ දමන පූජාවක් කොට ඒ දේවල් ඔප්පු කරාට පස්සේ නැවත අලු අතර අතගාලා ඒවත් වල අත්වල අලු ගන්න එපා. සම්පූර්ණ අවංකව වෙන්න ස්වාමිනී ඔබට වඩා ප්‍රේම කරන දේවල් මම දවන පූජාවකට ඔප්පු කරනවා. ස්වාමියන් කියනවා ස්වාමිනී මේ දේවල් මොහොතේ බාර ගන්න. මම හිස් වෙනවා කියලා ඔබ කියනවාද? උන්වහන්සේ කියනවා උන්වහන්සේ අපේ ජීවිතේ ස්වාමී වහන්සේ. හalleluya. ඔබ මේ මොහොතේ හැම දෙයක් පූජාශ්‍රේ මත තබන්න. කියන්නේ ස්වාමීනි ස්වාමීනි වන්ද දැන් කිව්වද? එදා දාවිත් ශෙකල් 600ක් බර ඇති රත්තරන් දීලා තමයි ඒ බොරියා දේවස්ථානේ හදලා තියෙන දර ඉඳම ගත්තේ. ඔර්ලෙන් කියන මිනිස්සුන්ගේ ඒ ඉඳම අරගෙන දෙවියන් වහන්සේට දවන පූජාවක් ඔප්පු කළා. බයිබලයේ සඳහන් කරනවා දෙවියන් වහන්සේ සාක්‍යයෙන් ගින්දරවලා ඒ පූජාව පිළිගත්තා. දාවිදගේ පූජාව. ඒක තමයි සල්මුන් දේවමාර්ගාව කරලා තියෙන්නේ. ඒ කමතේ. ස්වාමීන් වහන්සේ සාක්‍යයෙන් ගින්දරවලා දැන් ඔබට පිළිතුරු දෙන්නවා. හalleluya. සුද්ධි වේවා දෙවියන්නි. සුද්ධි වේවා දෙවියන්නි. සුද්ධි වේවා. සුද්ධි වේවා. සුද්ධි වේවා. නබර එකින් එක තබන්න. එකින් එක තබන්න වෙන්න ස්වාමිනී ඔබට වඩා ප්‍රේම කරන දේවල්. ඔබ ඒවා උන්වහන්සේට පූජා කළාම ඒවා ඔබගෙන් නැති කරන්නේ නැහැ. ඔබ උන්වහන්සේට ඔබගෙන් බලාපොරොත්තු වෙන දේ තමයි උන්වහන්සේට මුල් ස්ථානය දීම. ස්වාමීනි මෙන්න මම ප්‍රේම කරන දේවල් මෙන්න මම දැන් පූජාශ්‍රේ මත ස්වාමීනි දැන් ඉඳලා ස්වාමීනි මේ පූජාව තමයි දැන් ඊශ්වර පූජාවක් වඩා පිළිගන්න මම හිස් වෙනවා කියලා කියන්න උන්වහන්සේට. හalleluya. හalleluya. Hallelujah, hallelujah, hallelujah. Hallelujah, hallelujah. Hallelujah. Hallelujah, Swami. Hallelujah. Suti magi pyari. Hallelujah, Rabbi. තව ඇතිද ඔබගේ ජීවිතය තුළ ස්වාමීන් වහන්සේට නොදන්නා ඔබගේ හදවතේ සදවාති වෙන දේවල් ඇති. ඒ දේ දෙන්න ස්වාමීන් වහන්සේට. ඒ දේ තමයි පූජාසන මත තබන්න. හalleluya. සම්පූර්ණ හිස් වෙන්න. හිස් වාදනය උන්වහන්සේ පුරවන්නේ. හිස් වාදනය පුරවන්නේ. හalleluya. 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 දුබලකම මගේ පුරුසනුවනේ දුබලකම මගේ පුරුසනුවනේ ඇවිත් ඔබගේ බලෙන් මා පුරවලනු වෙනේ ඇවිත් ඔබගේ බලෙන් මා පුරවනු වෙනේ වැඩ වස්තු වෙනේ සුද්ධ ආත්මී වැඩ වස්තු වෙනේ සුද්ධ ආත්මී වැඩ මෙදෙන්න ආත්මයාලී වැඩවදින්න මෙදෙන්න ආත්මයාලී දුබල
විද්‍යාවේ ඉන්දරවල නිකුණාවල් ස්වාමීන් වහන්සේ Kian, ma betul
ආශිර්වාද කරන්න. මට අලුත් ස්පර්ශයක් දෙන්න. මට අලුත් බලයක් දෙන්න. සුද්ධාඥානදී මම මගේ හදවත විවෘත කරනවා කියන්නේ. Hallelujah. Sudinyani. Sudutunidan මේ ජීවිතේ බවසචනක. සුදුතුනිdan වැగిරෙන්න මේ ජීවිත මතක. සදාඥානී වැగిරෙන්න. ඒ අන්තිම වර්ෂාව යවන්න දැන්. Hallelujah. හැම කෙනෙක්ම දින්දින් බෞද්ධිස්ම කරන්න. එදා යෝහන් බෞද්ධිස්මෙන් කිව්වා මම නුඹලා වතුරෙන් බෞද්ධිස්ම කරන්නේ නේ. නමුත් මට පසු කෙනෙක් එන්නේ ඔවුන් නුඹලාව දින්දින් බෞද්ධිස්ම කරන්න. Amen, amen. ස්වාමීනි දැන් මේ හැම කෙනෙක්ම දින්දින් බෞද්ධිස්ම කරන්න. හැම හොඳවම සුදුසුකම් Amen. සුදාඥානී දරුවන්ගේ සුදාඥින හැම හදවතක් හalleluya මගේ සිත කල වෙනවේදී මාදුමනෝ කාලෙදී සමී වදෙනු ඔබ මාද ඉදිරියට යන්න මගේ සිත වෙනවේදී මාදුමනෝ කාලෙදී සමී වදෙනු ඔබ මාද ඉදිරියට යන්න ස්වාමීනි අද ඔබට සියල්ල දවන පූජාවක් ස්වාමීනි ඔබගේ නොවන සියල්ල ඉවත් අද පටන් හැබැයි දේවදත්තුන්ගෙන් ජීවත් වෙන්න සුදාපදයෙන් අවශ්‍ය කරන බලය ස්පර්ශය දැන් නිදහස් කරන්න ස්වාමීනි අද පටන් සැබෑ ඔබගේ ධර්මයෙන් අනුගාමිකෙක් වෙන්න ජීවත් වෙන්න සුදාපදී දැන් ස්පර්ශ කරන්න. හalleluya. කුලිලා බාරබා